හොඳයි සදහැවතුනි নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද අපේ සදහැවත් විමල් කුලතුංග මහත්මාණන් ඇතුළු මේ පින්වත් පිරිස කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට පැමුණුනේ උදාර කළගුණ සැලකීමේ උතුම් පින්කමක් සිද්ධ කරන්න. තමන් මේ රටේදී ආශ්‍රය නිශ්‍රය කරපු ආදරණීය යහළුවෙක්, හිතවන්තයෙක්, මිත්‍රයෙක් මහින්ද ශ්‍රීලාල් අබේවික්‍රම මහත්මාණන් 1955 උත්පත්තිය ලබලා 2022 පළවෙනි මාසේ 6 වෙනිදා හදිසියේම අභාවයට පත් වුණා. එතුමාගේ අවසන් කටයුතු අපේ සවරා ලංකාජී විහාරස්ථානයේ පූජනීය භානගල උපතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසන ඇතුව බොහෝම හොඳට යාළු හිත මිත්‍රාදීන්, ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීනුත් ඉන්න අය එකතු පහදා වෙලා සිද්ධ කරලා පින්පෙත් අනුමෝදන් කළා. විමල් කුලතුංග මහත්මයා අපට අපේ දමිත් සමරසිංහ අයියා මාර්ගයෙන් අද දිනය වෙන් කරලා තිබුණේ ඔබතුමාගේ වෙන කාරණාවකට ආශිර්වාදාත්මක පින්කමක් කරන්න. නමුත් ඔබතුමා ඒ පිළිබඳව සටහනක්වත් කරන්නේ නැතුව ඒ කාරණාව පැත්තකින්ම තියලා කල්පනා කළා ඉතාම හොඳ දෙයක්. ඒ තමයි මේ තමන්ගේ මිත්‍රයාට පින් අනුමෝදන් කරලා මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට ඕන කියලා. ඒක බොහෝම වටින දෙයක්. මට මතකයි ඔබතුමන්
මේ සේනාසනයට මීට පෙර සද්ධර්ම දේශනාවක් සඳහා පැමුණුණු අවස්ථාවේ මේ මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මයා පැමුණුණා. අපේ ආනන්ද මහත්මයයි ඔබතුමයි 3 දෙනා දමිත් අයියයි 4 දෙනානේ ආවේ නේද? එතුමා ඇවිල්ලා එතුමට වාඩි වීමේ අපහසුතාවයක් තිබිච්ච නිසා හිටගෙනම පැයක් පමණ වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් බොහොම නිහඬ ගොඩාක් යාළුවෝ ආශ්‍රය නිශ්‍රය කරන්නත් ගියපු නැති කෙනෙක් මං හිතන්නේ. එතුමන් පිරිඳ දරුවෝ ලංකාවේ හෝ වෙනත් රටවල ජීවත් වෙන්නේ. මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මයා මේ රටේ ජීවත් වුණේ වෘත්තියක හෝ ව්‍යාපාරයක නියැලෙමින්. ඉතින් එතුමන්ගේ හදිසි අභාවය සිද්ධ වුණාම පළමුවෙන්ම ගෙදරට ගියෙත් ඔබතුමා. ඉතින් මේ රටේ ඉතින් ඒ වගේ දෙයකට සාක්ෂි කියන්න ඉදිරිපත් වෙනවා කියන්නේ තමන්ගේ පැත්තට විශාල අභියෝගයක්. නමුත් තමන්ගේ යාළුවා වෙනුවෙන් යාළුවා මිය ගිය බව දැනුවත් වුණාට පස්සේ මග ඇරලා දුවන්නේ නැතුව, හැංගෙන්නේ නැතුව ඒ පිළිබඳව දැනුවත් කරලා පොලිසිය උසාවි ගානේ ගිහිල්ලා ලබා දෙන්න තියෙන තොරතුරු සාක්ෂි සාධක ඒවා කරුණු කාරණා කියලා මරණය නිදහස් කරගෙන දැන් මේ වෙනකොට ඒ අවසන් කටයුතු ඔක්කොම ඔය ඇත්තෝ හොඳට සිද්ධ කළා. ඒක බොහෝම කෘතවේදී දෙයක්. එතුමා මට පළමුවෙන්ම මුණ ගැහුණේ මා 2018 අවුරුද්දේ ජපානයට වැඩම කරපු වෙලාවේ දැන් මේ ස්ථානෙට සම්බන්ධ වුණු අපේ තාරක රාජපක්ෂ අයියා සවර පන්සලේ බණ පින්කමක් කළා. ඒ පින්කමටත් එතුමා සහ සම්බන්ධ වුණා. බණ දහම් අහලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි මට තාරක අයියා මතක් කරා එතුමාගේ යාළුවෙක් නිසා සවර පන්සලේ චෛත්‍යයන් වහන්සේගේ ධාතු නිදානයේදීනේ ගර්භ නිදානයේදී තමන්ගේ අතින්ම ගර්භ නිදාන පින්කමට අදාළව ඒ ප්‍රතිමා වහන්සේ නමක් හෝ ඒ දෙයක් චෛත්‍යයන් වහන්සේගේ තැන්පත් කරලා ඒ ධාතු නිදාන ගර්භ නිදාන පින්කමටත් එතුමා දායක වුණා කියලා. ඉතින් බණ දහම් අහමින් එතුමා අපි හමු වෙච්ච වෙලාවෙ සීකලේ බණ දහම් අහනවා පුළුවන් වෙලාවට. ඉතින් විවිධ පින්කම් කරගන්න යාළුවෝ විදියට ඔයත් උදව් කළානේ. සතුටු වෙන්න පුළුවන්. අපේ යාළුවෝ විදියට අපේ හිතවතාට අපි පින්කම් වලට එතුමා එක් කරගෙන ගියා. සම්බන්ධ කරගත්තා. ඒක හොඳ දෙයක්. මේ තරුණ ළමයි දෙන්නෙකුත් මේ කුමගයා පළාතේ ඉඳලා වෙන දිස්ත්‍රික්කයක් නේ පැය 2මාරක 3ක ඒ දුරක් ගෙවාගෙන මේ ළමයිත් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ මහත්තයා දන්න අඳුනන කමට. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා කවුරුත් එක්ක එකතු පහදා වෙලා මේ සද්ධර්ම දේශනාවක් කරන්නේ මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මාණන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් එතුමට පින් සිද්ධ වෙන්න අපි හොඳ දහම් කරුණු කීපයක් මෙතෙන් ඉඳලා සාකච්ඡා කරනවා. අවසානයේ අපි පින්පෙත් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. ඒ නිසා හැමෝම මේ වෙලාවේදී හොඳින් සද්ධර්ම දේශනාවට ඇහුම්කම් දෙන්න කියලා අපි සිහිපත් කරනවා. අපේ බුද්ධ පුතුන් මුහුණු පොතේ ශ්‍රාවකයින්ටත් මේ සද්ධර්ම දේශනාව අහලා දහම් කරුණක් ඉගෙනගෙන ජීවිතාවබෝධය ධර්මාවබෝධය ලබා ගන්නට අවස්ථාව ලැබෙන නිසා ඔබටත් ශ්‍රද්ධාවෙන් මේ දේශනාව සමග එකතු වෙන්නට කියලා මෙත් සිතින් සිහිපත් කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ කුටිකා කියලා සූත්‍රයක් අසුරු කරගෙන සංයුත්ත නිකායේ තියෙන කුටිකා සූත්‍රය කැදැල්ල ගැන කැදැල්ලක් උපමා කරගෙන වදාළ දේශනාව. මේ බුදුහාමුදුරුවොත් දෙවියෙකුත් අතර තිබිච්ච සංවාදයක්. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තමයි තියෙන්නේ. මේ දේවතාවා බුදුහාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්න කීපයක්. මොකක්ද අහන්නේ? ඔබ වහන්සේට කුටියක් නැද්ද? කැදැල්ලක්. ඔබ වහන්සේට කැදැල්ලක් නැද්ද? කුටියක් නැද්ද?
ඊළඟට ඔබ වහන්සේට කුල ප්‍රවේණියක් නැද්ද? නේ? ඔබ වහන්සේට කුල ප්‍රවේණියක් නැද්ද? කුටියක් නැද්ද? කැදැල්ලක් නැද්ද? කුල ප්‍රවේණියක් නැද්ද? අන්තිමටම අහනවා ඔබ වහන්සේ බන්ධන වලින් මිදිලාද? ඔය ප්‍රශ්න 4 අහනවා. බුදුහාමුදුරුවෝ කෙටි පිළිතුරක් දෙනවා. ඔව්. ඒකාන්තයෙන්ම මට කුටියක් නැහැ. මට කුටියක් නැහැ. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා ඒකාන්තයෙන්ම මට කැදලි නැහැ. කැදැල්ලකුත් නැහැ. ඒකාන්තයෙන්ම මට කුල ප්‍රවේණියකුත් නැහැ. ඒකාන්තයෙන්ම මම බන්ධන වලින් මිදිලා ඉන්නේ කියලා. දැන් ඔහු අහපු ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් නේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ. තියනවද? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් දේවතාව අහනවා එතකොට ඔබ වහන්සේ කුටියක් නැහැ කියලා කිව්වේ මොකක්ද? මොකක්ද ඔබ වහන්සේ කුටිය කියලා හඳුන්වන්නේ? ඔබ වහන්සේට කුටියක් නැහැ කියලා දේශනා කළානේ. මොකක්ද ඔබ වහන්සේට නැති කුටිය? ඔබ වහන්සේට කැදැල්ලක් නැහැ කියලා දේශනා කළානේ. මොකක්ද ඔබ වහන්සේට කැදැල්ලක් නැහැ කියන එකේ තේරුම? මොකක්ද ඔබ වහන්සේට කුල ප්‍රවේණියක් නැහැ කියන එකේ තේරුම? මොකක්ද ඔබ වහන්සේට බන්ධනයෙන් මිදුණා කියන්න පුළුවන් වෙච්ච එකේ අදහස තේරුම? අන්න ඒක තමයි බුදුහාඳුරු ඊළඟට තෝරලා දෙන්නේ. මොකද උන්වහන්සේ මේ වෙලාවෙදි දේශනා කරන්නේ මට කුටියක් නැහැ. කුටියක් නැහැ කියලා කිව්වේ උන්වහන්සේ දේශනා කරනවා මාව මට කුටිය කොට කියෙහි. මම කුටිය කියලා උපමා කළේ අම්මට. මම දැන් බුදුවරයෙක්. මට දැන් අම්මා කෙනෙක් නැහැ. බලන්න අපේ ජීවිතේ කෙලෙස් සහිත අපි හැම දෙනාටම කුටියක් කිව්වේ ආරක්ෂිත ස්ථානය කියන එක නෙනේ. අපි වැඩිපුරම අපිට රැකවරණයක් දැනෙන්නේ කාගේ ගාවද? අම්මා ගාවනේ. අපි බය වුණත් ගුලි වෙන විදිය මතක් කරගන්නකො. අපි බය වුණාම ගුලි වෙන විදිය කෙනෙක් බය වෙච්ච වෙලාවට ගුලි වෙලා ඉන්න විදිය චිත්‍රයකට නැගුවොත් හරස් පැත්තට අඳින චිත්‍රයකට නැගුවොත් හරියටම ඉන්නේ ගර්භාෂේ ළමෙක් ඉන්නවා. ඔබ හොඳට බලන්න මිනිස්සෙක් අත් දෙකයි කකුල් දෙකයි ගුලි කරගෙන බය වෙලා ගුලි ගැහිලා ඉන්න වෙලාවක ඉන්න විදියයි මව්ගේ ගර්භාෂය ඇතුලේ ඉන්න විදියයි එකම ආකාරයක්. ඒ කියන්නේ අපිට අනාරක්ෂිතයි කියලා හැඟෙන හැම වෙලාවකම අපි මනසින් අවිඥානිකව මව් ගාවට තමයි යන්නේ. මොකද අපිට සුරක්ෂිතම හැඟීම දැනෙන්නේ මව් එක්ක. ඒකනේ අපි මොනවා හරි දෙයක් වුණත් බුදු අම්මේ කියලා කෑ ගහන්නේ නේ. අම්මටනේ කතා කරන්නේ. එතකොට බුදුහාමුදුරු උන්වහන්සේ මව කියන බන්ධනයෙන් උන්වහන්සේ නිදහස්. අපි තාම නිදහස් නැහැ. අපි කෙලෙස් සහිත නිසා අපි තාම මව්ගෙන් රැකවරණේ හොයනවා. අපි තාම මව් හරහා රැකවරණේ හොයනවා. මව් හරහා ආදරය හොයනවා. අපි කවුරුත් විවාහ ජීවිතේ කොච්චර අවුරුදු ගාණක් ගත වුණත් මව් හරහා අපි හොයන දේවල් ගිහියන්ට තියනවද නැද්ද? තියෙනවා. පැවිදි වුණත් මම පවා තවමත් සමහර දේවල් ගැන අම්මගෙන් අහනකොට ඒක තියෙනවා යම් අදහසක්. වෙන අදහසක් තියෙනවා. මව් එක්ක කතා කරද්දී. බුදුණු රහත්තුණු උත්තමේකට අපි හොයන දේ මවකකින් හොයන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ සඳහන් කරන්නේ මට කුටියක් නැහැ. මට කුටියක් නැහැ. මොකද මම ඒ හොයන දේවල් මවකගෙන් හොයන දේවල් මම හොයන්නේ නැහැ. ඔයත් අම්මගෙන් හොයන දේවල් දන්නවනේ නේ.
ආදරය, කරුණාව, උණුහුම, රැකවරණය, බලා ගැනීම නේ. කොන්දේසි විරහිත අනුකම්පාව ඔක්කොම හොයනෝනේ අම්මගෙන්. අනිත් කාගෙන්වත් හොයන්නේ නැති ඒවා අම්මගෙන් හොයනවා. ඒකනේ වැඩිපුරම අම්මත් එක්ක රණ්ඩු තියෙන්නේ අපිට. නේද? ඒ කියන්නේ වැඩිපුර කාගෙන්ද හොයන්නේ? ගැටුමත් වැඩිපුර තියෙන්නේ කාත් එක්කද? එයාත් එක්ක. නේද? අම්මගෙන් බලාපොරොත්තු. ඒකනේ ප්‍රශ්නයක් වුණම් කාට තේරුන්නේ නැතත් ඇයි ඔයාට තේරුම් ගන්න බැරි කියලා අහන්නේ. ඒ කියන්නේ අපේ යටිහිත ඉල්ලීමක් කරනවා අම්මෙක් නම් එයා අපිව තේරුම් ගන්න ඕනේ. එයා අපේ ප්‍රශ්නෙට ඉන්න ඕනේ. එයා අපේ පැත්ත ගන්න ඕනේ. අපි වෙනුවෙන් ඉන්න ඕනේ. ඒකේ කුටිය හොයන්නේ නේ. ගුහාව හොයන්නේ. ඒ රැකෙන්න තැන හොයන්නේ. ඒ කියන්නේ කොන්දේසි විරහිතව අම්මෙක් මේ ටිකට පෙනී හිටින්න ඕනි කියන එක කෙලෙස් සහිත සත්වයාගේ තියෙනවා. ඉතින් අම්මෙක් වෙන කෙනෙක් අපිට දෙන්නේ ඒ දේ ආදරය, රැකවරණය, බලා ගැනීම, සුරක්ෂිත හැඟීම ඒ සියල්ලම අම්මෙකුගෙන් ලැබෙන දේවල් සහ නිවැරදි යහපත් අම්මා කෙනෙක් දෙන දේවල් සහ දරුවෝ නේ. දරුවෝ හොයන දේවල් නේ. හොයන දේවල්. අම්මෙකුගෙන් හොයන දේවල් ඒවා. හැබැයි බුදුහාමුදුරු කෙනෙකුට අම්මෙක් සම්බන්ධව අපිට තියෙන සිතුවිලි නැහැ. උන්වහන්සේ හැබැයි අම්මට සලකන්නේ නැද්ද? සලකනවා. හැබැයි අපි සලකන විදිහට නෙවෙයි. අපි අම්මට සලකද්දිම අපි නැවත නැවතත් අම්මගෙන් දේවල් හොයනවා. බුදුහාමුදුරුවෝ තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මා උන්වහන්සේ කුඩා කාලෙදිම නැති වුණා, මිය ගියා. මාතෘ දිව්‍ය රාජ්‍ය වෙලා ඉපදිලා හිටපු ඒ මවුට මාතෘ දිව්‍ය රාජයාට ධර්මය කියලා දුන්නා. සෝතාපන්න ඵලයටපත් වෙන්න. ඊළඟට හදා වඩාගත් අම්මටත් දෙන්න පුළුවන් උපරිම ගරුත්වය ත්‍යාගය ලබා දුන්නා. මේ ශාසනේ පළමු කාන්තාව ලෙස පැවිදි වෙන්න අවස්ථාව දුන්නා. බුදු වුණාට පස්සේ. එතකොට මාතෘ උපස්ථානයේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තියෙනවා. හැබැයි මවක් එක්ක කෙලෙස් සහිත කෙනෙකුට තියෙන බැඳීම් නැති නිසා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මට අම්මා කියන කුටිය මට නැහැ. අම්මා කියනකොට අපි ගැට ගැහෙන කුටියක් තියෙනවා. ඒ කුටිය මට නැහැ. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ අම්මට කෙරෙන්න තියෙන උපස්ථාන නොකළා කියලා. කරේ ඉහළම උපස්ථාන අපි නම් ඔය කීයක් හරි දෙන එකයි නෑ. බලන කියන එකයි කෝල් එකක් දෙන එකයි ඔය ටිකනේ. භාග්‍යවතුන් වහන්සේ සසරෙන් නිදහස් වෙන්න මවුට සහ සුළු මවුට දෙන්නටම උදව් කරා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තමයි වැඩිම මවුට සලකන්න, පියාට සලකන්න කියන කරුණු දේශනා කළා. අනෙක් හැම ආගමකටම වඩා ඒ කන්නේ ආගමිකයෝ දන්නවා තමන්ගේ ආගමික ග්‍රන්ථවල මව්පියන්ට සැලකීම ගැන කරුණු තියෙනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ තරම් මවුට සැලකීම, පියාට සැලකීම ගැන වර්ණනා කරපු, අගය කරපු, උනන්දු කරපු අපිට සිංහලවාද සූත්‍රයේදී නම් විනයක් පනවපු නේ. ගිහි විනය තුල ඒක අනිවාර්යයි කියලා පනවපු වෙන ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි දෙක නැති. හැබැයි උන්වහන්සේ කියනවා මට අම්මා කියන කුටිය නැහැ. නිදහස් වීමනේ. පරම නිදහස් වීමේදී කාත් එක්කවත් ගනුදෙනුවක් නැහැ. පුද්ගලික. තණ්හාව මුල් වෙච්ච ගනුදෙනු නැහැ. නිදහස් වීම. පරම නිදහස් වීමට ගිහිල්ලා. ඒකයි දේවතාවට කියන්නේ මට කුටියක් නැහැ. දේවතාව ඇහුවා මොකද්ද කුටිය? නෑ කියන්නේ. අම්මා. මාතෘත්වයට එක්ක මට බැඳෙන ඒ මානසිකත්වේ නැහැ කියන එකයි කියන්නේ. හැබැයි උන්වහන්සේ උපමා කරන්න පුළුවන් හොඳම උපමාව මාතෘත්වයට දීලා තියෙනවානේ. අම්මව උපමා කරන්න පුළුවන් හොඳම උපමාවක් නේ ඒක.
කුටිය කියපු ගමන් සියල්ල එතනනේ. සීතට, උස්නෙට, මැසි මදුරුවන්ගෙන් ගැලවෙන්න, රැකෙන්න හැම දෙයකටම අපිට උදව් වෙන්නේ කුටියනේ. ඒ සියල්ල අම්මා ගාව තියෙන්නේ. අපිට ජීවිතේ පුරාම කුටියක් ඕන. කුටියක් ඕන ජීවිතේ පුරාමනේ. ඉන්න තැනක් ඕන. අම්මා ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ නිදහස්. ඊළඟට උන්වහන්සේ සඳහන් කළානේ මට කැදැල්ලක් නැහැ කියලා. දේවතාවා ඇහුවා ඔබ වහන්සේට නැහැ කියලා දේශනා කරපු කැදැල්ල මොකක්ද? මොන කැදැල්ලක්ද නැත්තේ? උන්වහන්සේ සඳහන් කළා මට නැත්තේ බිරිඳ කියන කැදැල්ල. එතකොට බුදුහාමුදුරුවෝ බිරිඳ උපමා කරලා තියෙන්නේ කාටද? කැදැල්ලකට. සතුට, සැනසීම, ආශාව, ආදරය, බෙදා හදා ගැනීම බොහෝ දේවල් තියෙන තැනනේ කැදැල්ල කියලා කියන්නේ නේ. නිවසක් කැදැල්ලක් බවට පත් වෙනවනේ කසාද බැඳමනේ. විවාහ වුණාම ඔයත් විවාහ කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මට කැදැල්ලක් නැහැ. හැබැයි මම කැදැල්ල කියලා උපමා කරන්නේ බිරිඳට. ඒ නිසා ඔබට කැදලි තියෙනවානේ. ඔබට කැදලි තියෙනවා ගිහියන් වන ඔබට. ඔබේ කැදැල්ල වෙන්න ඕන ඔබගේ බිරිඳ. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බිරිඳගෙන් නිදහස් වුණා. බිරිඳක් සම්බන්ධව තියෙන සිතුවිලි, හැඟීම්, රාගය, කාමය, ඒ පුද්ගලිකව මමත්වයෙන් බැඳෙන දේවල් උන්වහන්සේ බිරිඳගෙන් ඒ මනෝභාවයන්ගෙන් නිදහස්. ඒ නිසා උන්වහන්සේට කැදැල්ලක් නැහැ. හැබැයි ඔබලාට කැදැල්ලක් තියෙනවා. ඒ කැදැල්ල ඉතින් රැක ගන්න ඕනනේ. බිරිඳ රැක ගන්න ඕන. බිරිඳට ගරු කරන්න ඕන. බිරිඳ බලා ගන්න ඕන. බිරිඳට අගයක් දෙන්න ඕන. බිරිඳක් පරිස්සම් කරන්න ඕනේ. බිරිඳට අවමන් කිරීමෙන් වළකින්න ඕනේ. බිරිඳ සතුටින් තියන්න දේවල් කරන්න ඕන. කැදැල්ලක් කියලා උපමා කරාම ඔය සියල්ලනේ. ඔය සියල්ල කැදැල්ලක් ඇතුලේ තියෙන ඔය සියල්ල. එතකොට බුදුහාමුදුරුවෝ එයින් නිදහස් වුණත් තමන්ගේ ගිහි කාලේ බිරිඳට උන්වහන්සේට දෙන්න පුළුවන් උපරිම ගරුත්වය උන්වහන්සේ දීලා තියෙනවා. තමන් උතුම් බුද්ධත්වයේ සඳහා එන ගමන ගැන ලෝකේ කවුරු දැනගෙන හිටියේ නැතත් යසෝදරා ස්ථිරවම දැනගෙන ඉන්නේ. මහත්තුරු දන්නවනේ ඔය ඇත්තෝ කරන නොකරන දේවල් හැරෙනකොට හොයාගන්නව නම් හොයාගන්න කෙනා තමයි නෝනනේ. දන්නවනේ. එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ මනසේ ගිහිගේ සම්බන්ධව තිබුණු අවබෝධය ඒ අසතුටක් අතෘප්තියක් තිබුණා නම් ඒවා යසෝදරා තමයි තේරුම් ගත්තනම් ඉහලින්ම තේරුම් අරගෙන ඉන්නේ නැත්තේ. ඇය සිද්ධාර්ථ කුමාරයාට බාධා කරන්නේ නැතුව යන්ට දෙනවනේ. යන්ට දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඇයට කෘතවේදීත්වයෙන් යුක්තව කටයුතු කළානේ. ඇයට සිරිපතුල් අල්ලගෙන දුක නිමෙනකන් අඬන්න දුන්නා. ඇය වළක්වන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට කිව්වා. ඇය නවත්තන්න එපා. ඇයට අඬන්න දෙන්න. ඇය සිරිපතුල් අල්ලගෙන අඬා වැළපුණා. පසුව ඇයටත් ශාසනේ පැවිදි වෙලා මහරහත් භාවයට පත් වෙන්න මාර්ගය කියලා දුන්නා. සලකලා තියෙනවා. හැබැයි ඇයට ඒ දේශනා කරලා මඟ පෙන්වලා දුකින් ඇයව නිදහස් කළෙත් තවත් සත්වයෙක් සසරින් නිදහස් කරනවා කියන චේතනාවෙන්.
එතකොට ඇය කෙරෙහි තියෙන්නේ මවුට දැක්කුවෙත් හතුරුන් උන්වහන්සේට හතුරුකම් කරපු අයට දැක්කුවෙත් හැමෝටම එක සිතයි. මෙත්තානේ. අනුකම්පා කරනකොට කරුණාව එක සිතයි. මගේ බිරිඳට කියලා විශේෂ දේවල් නෙමෙයි. උන්වහන්සේ නිදහස්. හැබැයි ගිහියන්ගේ ජීවිතේ බුදුහාමුදුරුවෝ මේ කරන උපමාවෙන් තේරුම් ගන්න ඕන තමන්ට සතුට, සෙනෙහස, දයාව, හොයා බැලීම, අගය කිරීම මේ සියලු දේවල් ලැබෙන කැදැල්ල ලෙස බිරිඳ තමයි දකින්න ඕන. බිරිඳයි අඳුන ගන්න ඕන. බුදුහාමුදුරුවෝ බිරිඳ කැදැල්ලකට උපමා කළේ. කැදලි තනා ගන්න, කැදලි රැක ගන්න කැපවීම කරන්න ඕනනේ. කැපවීම කරන්න ඕන. ඉතින් බෞද්ධයින් වන ඔබ විශේෂයෙන්ම බිරිඳට ගරු කිරීම, බිරිඳට රැකවරණයක් දීම, බිරිඳව අගය කිරීම, ආරක්ෂා කිරීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා. මොකද බෞද්ධ ඔබ දන්නවා මුල කපලා ලස්සන මල් පිපේවා කියලා බලන් ඉන්න එක බුදුදහමට එකඟ දෙයක් නෙමෙයි. මුල් ටික හොඳට තිබුණොත් තමයි ඒ ගහේ කවදා හරි හොඳට මල් පිපෙන්නේ නේ. බිරිඳට අවමන් කරමින්, පහත් කරමින්, නොසලකා හරිමින්, නිନ୍ଦා අපහාස කරමින්, හිංසා කරමින් ඉන්න කෙනෙක් ඒ බිරිඳගෙන් උතුම්, ප්‍රබුද්ධ, උසස්, වටින හොඳ දරුවෝ හොයලා වැඩක් නැහැනේ. හරියට මුල් කපලා ලස්සන මල් එන්න කියලා බලන් ඉන්නවා. නිරෝගී දරුවෝ මේ ලෝකෙට බිහි වෙන්න නම් නිරෝගී අම්මා කෙනෙක් ඉන්න ඕනනේ. නිරෝගී අම්මා කෙනෙක් ඉන්න ඕන. නිරෝගී අම්මා කෙනෙක් වෙන්නේ ඔබේ නිරෝගී බිරිඳ. ඇය නිරෝගී විය යුත්තේ ඇඟෙන් විතරක් නෙමෙයි. ඇය නිරෝගී විය යුතුයි මනසින්. කොච්චර සුව පහසුකම් භෞතිකව සැලැස්සුවත් ඔබ විසින් ඇය මානසික රෝගියෙක් කරලා නම් එතකොට ඔබේ හැසිරීම නිසා, කතාව නිසා, තීන්දුව తీරන නිසා, වැඩ කරන විදිය නිසා, වචන පාවිච්චි කරන විදිය නිසා ඇය මානසික රෝගියෙක් කරලා නම් ඔබ ඔබේ කැදැල්ලට ගිනි තියාගෙනනේ. ඔබේ කැදැල්ලට ගිනි තියාගෙන. ඒ හින්දා ඒ පැත්ත ගැන බෞද්ධ ගිහියන් වන ඔබ කල්පනා කරන්න ඕන. හැබැයි බිරිඳකගේ වගකීමත්, බිරිඳකගේ යුතුයකමත් ඒ තැනැත්තියනුත් හොඳට අවබෝධ කරන් ඉන්න ඕනනේ. විවාහ ජීවිතයක තනි කෙනෙකුට දේවල් රකින්න පවත්වන්න බෑ. සමියෙක් කරන කැපකිරීමම බිරිඳගේ පැත්තෙනුත් වෙන්න ඕන. ගරු කිරීම, අගය කිරීම, අවමන් නොකිරීම ඒවා බිරිඳකගේ පැත්තෙනුත් තියෙන්න ඕනනේ. ඒ බිරිඳකගේ පැත්තෙනුත් තියෙන්න ඕන. ගොඩාක් සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ නම් පෞල් ජීවිත අර්බුදයට වෙලා ගිහිලා තියන්නේ ගොඩක් වෙලාවට. නෝන මහත්තුරුන්ලගේ සීමාවක් නැති කියවිල්ල හින්දා. කෑ ගැහිල්ල හින්දානේ. රණ්ඩු කිරිල්ල හින්දා. ඒක ගැන උපාසිකාවෝ කල්පනාකාරී වෙන්න. සීමාවක් නැතුව ඊටම අසංවරව තමන්ගේ වචන කට පරිහරණය කරන්න ගියොත් බොහෝ තියෙන දේවල් නැති වෙනවා තමන් දන්නේම නැතුව. බොහෝ තියෙන දේවල් අහිමි වෙන්න පුළුවන්. එතෙන්ටපත් වෙන්න හොඳ නැහැ. එතෙන්ටපත් වෙන්න හොඳ නැහැ. බිරිඳකගේ වෙනි දුර්වලකමක් තියෙනවා නම් ඒක අනුකම්පාවෙන් කියලා දීලා සාකච්ඡා කරලා හදා ගන්න ඕන. නමුත් බිරිඳක් විදියටත් ඒ ඇත්තනුත් නේ. ඒ ඇත්තනුත් තේරුම් ගන්න ඕන විවාහය තුලදී කාටත් ගෞරවය හොයනවා කවුරුත්. අගයක් හොයනවා. වටිනාකම් හොයනවා.
සැලකීම හොයනවා, ආදරය හොයනවානේ, බලා ගැනීම හොයනවා, හැමෝදේම හොයනවා. ඉතින් තමන්ගේ ස්වාමි පුරුෂයා සල්ලි ගේන මැෂින් එකක් විදියට විතරක් දකින බිරිඳක් වෙන්න නරකයි කවදාක. එතෙන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා දකින කෙනෙක් වුණොත් ඒ බිරිඳට ගොඩාක් දුක් විඳින්න වෙයි. බොහෝ ප්‍රශ්නවලට ඇය මුහුණ දෙයි. එහෙම බිරිඳක් වෙන්න එපා. හැබැයි හැම සැමියෙකුටම ඔළුවේ තියෙන්න ඕන, හදවතේ තියෙන්න ඕන මගේ කැදැල්ල නම් මගේ බිරිඳයි කියන එක. දැක්කනේ පෙරේතා ප්‍රවෘත්ති වලනේ. මා දැක්ක ගල්කිස්සේ ගණිකා නිවාසයක සිදුවීමක්. එකේ වීදි ගණිකාවුන් ලෙස කටයුතු කරන අය එක පිරිමි යනවා. ගියාට පස්සේ ඒ ගෙදර ඉන්නවා වෙනම මංකොල්ලකාරයෝ ටිකක්. එතෙන්දී මේ මංකොල්ලකාරයෝ ටික ඒ අබිසරුලියන් සමග ගණිකාවන් සමග එකතු වෙලා අර මිනිස්සුන්ට ගහලා සල්ලි උදුරගෙන තියෙන ඔක්කොම ටික උදුර ගන්නවා. එතකොට අඬනවා ඇහෙනවා. කෑ ගහ ගහ. මට ළමයි ඉන්නවා, මට බිරිඳ ඉන්නවා කියලා කෑ ගහ ගහ අඬනවා ඇහෙනවා. එයා එතෙන්ට යන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. ඒක ගැන අපිට නිර්වචන කරන්න බෑ, අපි දන්නේ නැතුව. හැබැයි තමන් තෝරගත්තු බිරිඳ බබ්බු නෙවෙන්නේ, තෝරා ගැනීමනේ කරන්නේ නේ. තෝරගත්තු බිරිඳ එක්ක සතුටින් ඉන්න ක්‍රමවේදයක් හොයාගත්තේ නැතොත් ඔය වගේ අනතුරු වලට මිනිස්සු මුණ දෙනවානේ. ඔය වගේ අනාරක්ෂිත තත්ත්වෙට මිනිස්සු වැටෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ වගේමයි දැන් ඔය දැක්කම සමහර අය සාදු සාදු හොඳ වැඩේ ඕකුන්ට අනාචාරය යනවට කිකේ එහෙමත් මම දකිනවා මිනිස්සු ඒවට ප්‍රතිචාර දක්වනවා. හැබැයි බිරිඳක් ඉන්න කෙනා ඇයි පාරේ ඉන්න කාන්තාවක් එක්ක යන්නේ කියන එක කෝණකින් විතරක් බලලා නේද අපිට නිගමන දෙන්න තරම් අපි අනුවන නොවිය යුතු. එය කෙනෙකුගේ කාමුකත්වයමද, ඒ අශීලාචාරකම විතරමද? ඔව්, ඒකේ අශීලාචාරකම තියෙනවා, ඒකේ කාමයට වහල් වීම තියෙනවා, ඒකේ රාගයේ උමුතු වීමක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි? විවාහ වුණු හැමෝම එහෙම නොයන්නේ ඇයි? එහෙම නොයන තත්ත්වෙට ඒ බිරින්දෑවරු කොච්චර වගකීමකින් තමන්ගේ සැමියා එක්ක කටයුතු කරලා ඇද්ද? ආදරය, දයාව, සෙනෙහස, බලා ගැනීම, මේ සියල්ල ඇතුලේ තමන්ගේ බිරිඳට වංචාවක් කරන්න බෑ කියන මානසිකත්වය එනවනේ. බොරු කරලා මං කොහොමද මූණ දෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. හරියට ඒ බැඳීම් තිබෙනවනම්. එහින්දා බුදුවරුන්ට රහතන් වහන්සේලාට කැදලි නෑ. ඒ මානසිකත්වයෙන් උන්වහන්සේලා නිදහස්. හැබැයි ගිහියෝනේ ඔය ඇත්තනේ. ඔය ඇත්තන්ට කැදලි තියෙනවා. කැදැල්ල වෙන්න ඕනේ. තමන්ගේ බිරිඳ කාන්තාවකට නම් තමන්ගේ සැමියානේ. දෙන්නටම තමන්ගේ කූඩුව ලෙසනේ, තමන්ගේ කැදැල්ල ලෙස දැනෙන්න ඕන අන් තැනක් නෙමෙයි. බිරිඳ සැමියාටත්, සැමියා බිරිඳටත් එකිනෙකාට එය දැනෙන්න හැඟෙන්න ඕන. එතකොට ගොඩාක් අර වගේ අනාරක්ෂිත තත්වයන්ට පත්වීම ආදී දේවල් වලින් මිනිස් ජීවිත ගලව ගන්න පුළුවන්. තමන් සුරක්ෂිත වෙයි, තමන්ගේ ධනය සුරක්ෂිත වෙයිනේ. එහෙම ඉන්නම නම් පරිස්සමින් කල්පනාවෙන්. සමහරු මම දකිනවා ලංකාවේ ඉතින් හරියට මේ මතවාද ප්‍රචලිත වෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන, මේවට පර්මිට් දෙන්න ඕන, නිදහස තියෙන්න ඕන.
එහෙම වුණොත් තමයි රට දියුණු කරන්න පුළුවන් කියලාත් කතා යනවා නේද? ඉතින් ලංකාව දියුණු වෙලා නැත්තේ ඕවා නැති හින්දාද? ලංකාවේ ගණිකාව නැද්ද? ඒ නිසා හොඳට අවබෝධ කරගන්න ඕන ඒ වගේ විහිළු අදහස් නේද? ඒවා විහිළු අදහස් විතරයි. මොකද ඒ වගේ දේවල් වලින් රටක ආර්ථිකය ගොඩනගන්න හිතනවා නම් කොච්චර පොඩි සිතුවිලිද තියෙන්නේ නේ. ඕවා හොඳට කරගෙන යන ඔය මස් වෙළඳාම හොඳට කරගෙන යන රටවල් තියෙනවනේ ඉතින්නේ. දියුණුදනේ. දියුණුද? කෘතිමව පුංචි අවුරුදු 15 16 ළමයි ගෙනල්ලා කෘතිමව බෙහෙත් දීලා ඒ ළමයින්ගේ ශරීර අවයව වර්ධනය කරලා ගණිකා වෘත්තියේ යොදවලා රෝගීන් බවට පත් කරලා ඔවුන් පසුව මරණය දක්වා විඳවමින් අසහනෙන් ගත කරනවා. ඉතින් අපේ රටෙත් එවැනි තත්වයක් ඇති කරන්න ඕන. දැන් එක ගණිකාවක්වත් නැති රටක් නෙමෙයිනේ. ගණිකා වෘත්තිය තියෙනවා. ඒවයි මේ මුකුත් අඩුවක් නෑ ලංකාවේ. එක එක තලවල නේද? එක එක මට්ටම් වල, එක එක වයස් වල, එක එක ආර්ථික මට්ටම් වල හැමතැනම 20000කට වඩා ගණිකාවෝ ඉන්නවා ලංකාවේ. ඊට වැඩි. එක යුගයක කරපු සමීක්ෂණයකින් හොයාගත්ත අනුරාධපුරය ඇසුරු කරගෙන විතරක් 22000ක් ඉන්නවා කියලා. සමස්තය මේ මං කියන්නේ 99 අවුරුද්දේ විතර රිසර්ච් එකක කරපු විශ්වවිද්‍යාලයකින් කරපු රිසර්ච් එකක ප්‍රතිඵල 42000ක් ඒ කාලේ හිටියා. ඉතින් ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ කාන්තාවෝ එතෙන්ට ඇදලා දැම්මා කියන එකෙන් හෝ ඒවා නීතිගත කරා කියන එකෙන් මේ කාන්තාවන්ට අමුතු ජයග්‍රහණයක් හම්බෙන්නේ නැහැ. මොකද ඉතින් අපේ රටේ කාන්තාවෝ මම නම් විශ්වාස කරන්නේ ඔතෙන්ට ඇදලා දාන තියරි හදන්න හොඳ නැහැ. අපේ රටේ කාන්තාවෝ අධ්‍යාපනිකව කොච්චර උඩට ගියපු පිරිසක්දනේ. හැම තැනකම අධ්‍යාපනිකව ග්‍රාම සේවක වෘත්තියේ ඉඳලා හැම තලයකම කාන්තාවුන්ට යන්න හැකියාව තියෙද්දී ඇයි ඉතින් අපි ඔතෙන්ට ඇදලා දාන්නේ කාන්තාව? කාන්තාවෝ එතෙන්ට ඇදලා දාන්න ඇයි මොකද්ද තියෙන අවශ්‍යතාවයනේ? ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තිබුණා බුදුහාඳුරුවන්ගේ කාලෙත් තිබුණා කියන්නේ බුදුහාඳුරුවන්ගේ කාලේ ඒව විතරයි කරන්න පුළුවන්. එක්ක කසාදයක් බැඳලා වහලියෙක් වගේ ඉන්න ඕන සදාකාලිකව පිරිමිය යටතේ. එක්ක ඔය විදියට තමයි ගණිකාවෝ විදියට ජීවත් වෙන්න ඕන. කාන්තාවට ඉගෙන ගන්න තිබුණාද අයිතියක්? ගොඩක් අය කියන්නේ මේක බුදුන්ගේ කාලේ ඉඳලා එන රැකියාවක්. මේක කරන්න ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණා කියලා බුදුහාමුදුරුවෝ කිව්ව දේව කරවන්න කියලා බුදුහාමුදුරුවෝ කාන්තාවන්ට එතෙන්ට වැටෙන්න නෙමෙයි මඟ පෙන්නුවේ. කාන්තාවන්ට කොච්චර ප්‍රඥාවක් තියෙනවද, කොච්චර කුසලතා තියෙනවද, කොච්චර හැකියාවන් තියෙනවද කියලා තෝරලා දීලා අවබෝධ කරවලා මේ ශාසනය තුල ඉහළම තලවලට ඇයවපත් කරන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ. එනිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ தত্ত্বයන් සරලව සිල්ලර විදියට විග්‍රහ කරගන්න හොඳ නැහැ. මොකද අපේ කාන්තාවක් එවැනි தত্ত্বයට ඇද දාන්න අපේ වචනකින්වත් උදව් කරන්න හොඳ නැහැ. එතෙන්ට ඇද වැටිච්ච කාන්තාවෝ ඉන්නවා නම් මොනවා හරි ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න නිසා ඔවුන් ගලවා ගන්න වැඩපිළිවෙලකුයි දියුණු මිනිස්සු නම් හිතන්නේ නේ. තමන්ගේ ශරීරය විකුණගෙන ජීවත් වෙනවා කියන එක කාටවත් ආත්ම තෘප්තියක් වෙන්න විදියක් නැහැ. එතෙන්ට වැටිච්ච හැම මිනිස්සෙක්ම විඳවනවා ඇතිනේ. ඒ හින්දා ඒ ඇත්තන්ව එතනින් ගලව ගන්න දේවල් මිසක එතෙන්ට වැටෙන තත්ත්වයටපත් කරන්න හොඳ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕන පවුලක පිරිමියෙක් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට නොකරනකොට, තමන්ගේ බිරිඳ කැදැල්ල කරගෙන හරියට වගකීමේව රකින්න, දියුණු කරන්න, පවත්වගෙන යන්න ඉෂ්ට නොකරනකොට තමයි කාන්තාවෝ අතින් අතට යන තත්ත්වයට ගොඩක් තැන්වලපත් වෙලා තියෙන්නේ. එතෙන්ට පත් කරවනවානේ, වට්ටනවා. දරුව බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න බැරි වෙනවා. ඒ හින්දා එතෙන්ට පත් කරන්ට හොඳ නෑනේ.
එතෙන්ට පත් කරන්නට හොඳ නෑ. ඒ නිසා ඊටාම බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසක් බවට අපේ බෞද්ධයෝ පත් වෙන්න ඕන. ධර්මය ඉගෙන ගන්න ගමන්ම මේ සමාජයේ තියෙන ඊටාම නරක තත්වයන්ගෙන් සමාජය නිදහස් කර ගන්නට නම් බුද්ධිමත්ව කටයුතු කරන අය වෙන්න ඕන. ප්‍රඥාවන්තව කටයුතු කරන අය වෙන්න ඕන. දුරදිග බලලා කටයුතු කරන අය වෙන්න ඕන. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ට කුමක් නැහැ කියලාද? කුල ප්‍රවේණියක් නැහැ කියලානේ. මට කුල ප්‍රවේණියක් නැහැ කියලා. එතකොට අහනවා ඔබ වහන්සේට කුල ප්‍රවේණියක් නැහැ කිව්වේ කොහොමද? මට දරුවෝ නැති එක. දැන් ඔයත්තන්ගේ පරම්පරාව කියලා හිතනකොටම කාගේ මූණු ටිකද මතක් වෙන්නේ? දරුවෝගේනේ. දරුවෝ. දැන් බලන්නනේ මේ ගෙදරක ඉන්න 3 දෙනෙක් තමයි මේ උපමා වෙන්නේනේ. අම්මා එතනම තාත්තත් නියෝජනය වෙනවා. ඊළඟට බිරිඳ එතනම සැමියාත් නියෝජනය වෙනවා. ඊළඟට දරුවෝනේ. දරුවෝ. බුදුහාමුදුරුවන්ට රාහුල කුමාරයා එක්කනේ රාහුල කුමාරයා එක්ක තිබුණේ දේවදත්ත හාමුදුරුවෝ එක්ක තිබිච්ච කාරුණික සම්බන්ධයමයි. මෛත්‍රීපූර්වක සම්බන්ධයමයි බුදුරජාණන් වහන්සේට තිබුණු සම්බන්ධය ඒක. උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දක්වපු දයාවම අනුකම්පාවම කරුණාවම තමන්ට අතුරුකම් කරපු දේවදත්ත හාමුදුරුවන්ට දැක්වා. වෙනසක් නැතුව. ඒකයි උන්වහන්සේ කියන්නේ මට දරුවෝ එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි ගිහියන් වෙච්ච ඔය ඇත්තන්ට දරුවොත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවානේ. මොකද ඔය ඇත්තන්ගේ පරම්පරාවනේ. බුදුහාමුදුරුවෝ කුල ප්‍රවේණිය කියලා කියන්නේ දරුවන්ට. ඔය ඇත්තන්ගේ පරපුරේ. එතකොට ඒ පරම්පරාව ගිහියන් වන ඔබ නිවන් දකින්නකම්ම ඔබට උපදින භවවල දරුවෝ ඉන්නවානේ. දැන් මේ මනුස්ස භවෙල් ඉපදිලා ඉන්නවා. ඔය ඇත්තන්ට දරුමල්ලෝ ඉන්නවා. ඔය ඇත්තෝ ඒ දරුමල්ලන්ව හොඳට කරුණු 3කින් පෝෂණය කරගන්න ඕන. ඒ පරපුර හරියට හැදෙන්නේ පළවෙනි එක බාහු සච්චංජ. හොඳ දැනුමක් ඒ දරුවන්ට ඇති කළොත්. හොඳ දැනුමක් දෙන්න ඕන. බාහු සච්චංජ බහුශ්‍රුත තත්ත්වයට පත් කරගන්න. ඊළඟට සිප්පංච හොඳ කුසලතා ඇති කරන්න ඕන. කුසලතා. ඊළඟට විනයෝච සුසික්කිතෝ ඔබේ දරුවන්ට හොඳ ආකල්ප ඇති කරන්න ඕන. හොඳ විනයක් ඇති කරන්න ඕන. සුභාසිතාචයා වාචා හොඳට ලස්සනට නිවැරදිව යහපත්ව වගකීම් සහගතව කතා කරන්න උගන්වන්න ඕන දරුවන්ට. ඔන්න ඔය දේවල් වලින් දරුවෝ පෝෂණය කරන්න ඕන. පරපුර පෝෂණය කරනවා කියන්නේ ඒවට. නැතුව ඔය ඇත්තෝ ජපාන් ඉඳන් කොච්චර සල්ලි හම්බ කරලා ඒගොල්ලොන්ගේ බැංකු පොත්වල පිරෙව්වත් හරියට පරම්පරාව ආරක්ෂා කරා වෙන්නේ නැහැ. පරපුරක් රැකෙන්නේ ගිහි ජීවිතවල පරපුරක් රැකෙන්න නම් දැනුම තියෙන්න ඕනනේ. ඒ කියන්නේ ගුණාත්මක පරම්පරාවක් වෙන්න නම් දැනුම තියෙන්න ඕන. නූගත්කමින් පිරුණු සමාජයක් යහපත් පරම්පරාවක් වෙන්නේ නැහැ. හැකියාවක් කුසලතාවයක් නැති සමාජයක් කොහොමද යහපත් පරම්පරාවක් වෙන්නේ? විනයක් නැති හැදියාවක් සදාචාරයක් නැති පරම්පරාවක් කොහොමද යහපත් පරපුරක් වෙන්නේ? එනිසා ඔබට යහපත් පරපුරක් ඕන නම් ඔබ දරුවෝ බහුශ්‍රුත භවී හැකියාවන්ගෙන් විනයෙන් යුක්තව ගොඩ නගන්න ඕන. ඒ දරුවෝ ගාව ඔය කරුණු දියුණු කරන්න ඕන. බුදුහාමුදුරුවන්ට පරපුරක් නැති වුණාට ඔයත්තන්ට ඉන්නවා. දේවතාවාට උන්වහන්සේ සඳහන් කළේ සියලු බෞද්ධයන්ට පරපුරක් නැහැ කියලා නෙවෙයි. උන්වහන්සේට නැති බවනේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා. හැබැයි උන්වහන්සේ සඳහන් කරලා පණිවිඩයක් දෙනවා. ඔබේ පරම්පරාව නම් ඔබේ දරුවෝ. මට නෑ. මම ඒ මානසික තත්ත්වයේ ඉක්මවා ගිහිල්ලා. ඔබ ඔබේ
දරුවන්ව නිවැරදි පරපුරක් ලෙස යහපත් පරපුරක් ලෙස ඔබ පවත්ව ගන්න ඕන. මේ උපදේශනයෙන් ඔබ ගන්න තියෙන පණිවුඩයක. හරියට දරුවන් නිවැරදිව යහපත්ව ගොඩනගන්න. මොකද ඒ දරුවන්ට මේ ලෝකෙට ඔබ එන්න උදව් කරා. ඒ උදව් කරපු දරුවන්ට ඔබ කරන්න ඕන වටින්නම උදව් තමයි පිනපව කියලා දෙන්න. ධර්මයේ පිළිබඳව බහුශ්‍රృత කරන්න ඕන. සාමාන්‍ය ලෞකික විෂයන් ගැන නොලෙජ් එක වගේම ධර්මයේ පිළිබඳව බහුශ්‍රృత හොන්දට ඇසූ පිරූ තැන් ඇති දරුවෙක් කරන්න ඕන. එතකොට ඔය ඇත්තු නැති දවසකත් කොහේ හිටියත් ඒ දරුවෝ කුසලය දන්න නිසා කුසලයේ යෙදෙයි. අකුසලය දන්න නිසා අකුසලයෙන් වළකි. කොහේ හිටියත් අපායට වැටෙන දෙයක් කරන්න එක නැහැ. මොකද කුසලයේ අකුසලයේ දන්නවා. හොඳ නරක දන්නවා. යහපත අයහපත දන්නවා. පිනපව දන්නවා. ඔබ පරම්පරාවට ඔබේ ප්‍රවේණියට හරි යුතුයකම් ඉෂ්ට කරනවා නම් බෞද්ධයෙකු ලෙස කළ යුතු දේවල්. ඒ අතර යාගේ ලෞකික ජීවිතේ පවත්වාගෙන යන්න හොඳ නොලෙජ් එකක්, දැනුමක්, හොඳ උගත්කමක් ඇති කරවන්න. ඒක අවශ්‍යයි. ඊළඟට හැකියාවන්නේ. එයාට කුසලතා දියුණු කරන්න ඕන. ආධ්‍යාත්මික කුසලතා වගේම භෞතික කුසලතානේ. ආධ්‍යාත්මික කුසලතාවක් තියෙන්න ඕන. සිත ඒකාග්‍ර කරගන්න. එකඟ වූ සිතකින් ඉන්න. ප්‍රීතිමත් සිතකින් ඉන්න නේ. කුසලතා. සුවපත් සැපවත් හිතකින් ඉන්න. මානසික ආධ්‍යාත්මික කුසලතා. කොච්චර හරි දුකෙන් නම් ඉන්නේ. කොච්චර හරි අසතුටෙන් නම් ඉන්නේ. කොච්චර හරි ඉන්නේ විසිරිලා නම් ඒ දරුවන්ට මොන ස්කිල් එකක්වත් හදාගන්න බෑනේ. අසතුටෙන් විසිරුණු සිතකින් බොහොම මේ ද්වේෂ සහගත සිතකින් ඉන්න දරුවෙකුට කොහොමද සාමාන්‍ය ජීවිතේවත් කුසලතා දියුණු කරගන්නේ? ඒ නිසා ඔබ දරුවන්ට ලෞකික සහ ආධ්‍යාත්මික කුසලතා ඇති කරන්න ඕන දරුවන්ට ආදරේ නම්. දරුවෝ ඔබේ පරම්පරාව කියලා හිතනවනම්. ඊළඟට විනයනේ. විනය. ලෞකික ලෝකේ ජීවත් වෙන්නත් විනය ඇති කරන්න ඕනනේ. විනය ඇති කරන්න ඕන. ලෞකික ලෝකේ ජීවත් වෙන්න. නීතියක් තියෙනවා නම් නීතියට අනුගතව වැඩ කරන්න ඕනනේ. ඒක උගන්වන්න කොන්දේසි විරහිතව නීතිගරුක වෙන්න ඕන. බැරි එක බෑ. පුළුවන් එක පුළුවන්. නීතිය කියන්නේ. මේ වගේ රටවල් වල ආගම් හින්දම නෙමෙයිනේ ඇත්ත වශයෙන්ම මේ රටවල් මේ රැකිලා තියෙන්නේ. මේ රටේ ඉතින් ප්‍රධාන ආගම මොකද්ද කියලා ඇහුවොත් මට නම් කියන්න පුළුවන් නීතිය කියලානේ. නීතිය තමයි ප්‍රධාන ආගම. මේ රටේ බහුතරයක් නීතිය අදහගෙන ජීවත් වෙනවානේ. නීතිය එපයි කියපුවා නොකර ඉන්න. ඒ අතරේ මහායාන බෞද්ධයෝ බහුතරයක් ජීවත් වෙනවා. ඒ තමන් වෙනම තමන්ගේ ආගමික විශ්වාස එක්ක ඒගොල්ලෝ ඔතෙරවලට පන්සල් වලට ජීන්ජා දේවාල වලටනේ ඒවට යනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි රටේ නීතිය කාටත් සමානයිනේ. කාටත් සමානයි. හරිම සමානයි මේ රටේ නීතිය. කලාතුරකින් තමයි නීතිය අසමානකමක් අපිට මේ වගේ රටකදී දකින්න ලැබෙන්නේ. ගොඩක් සමානයි කාටත් නේ. එක විදියට නීතිය යටතේදී කවුරුත් වැඩ කරන්නේ. එහෙම තැන් දකින්න ලැබිච්ච එකත් වාග්යක් නේ. අපි වගේ අවනීතියම රජ වෙච්ච රටවල් වල ඉපදිච්ච අයටනේ. අවනීතික භාවයම සමාජ ඇත්ත වෙච්ච රටක ඉපදිච්ච අපිට මේ වගේ නීතිගරුක රටවල් ඇහැට දකින්න ලැබිච්ච එකත් ඇත්ත වශයෙන්ම වාග්යක්. රටවල් පාලනය කරන ඇත්තෝ මේ වගේ රටවල් වලට ඇවිල්ලා ඉගෙනගෙන යන්න ඕනේ. නීතිගරුක වීම කියන්නේ මොකක්ද කියලා. පාලකයෝ කොහොමද නීතිගරුක වෙලා තියෙන්නේ? ජනතාව කොහොමද නීතිගරුක වෙලා තියෙන්නේ කියලා. මම අද ඉස්කෝලේට යනකොට මම දැක්ක දේ තමයි චූටි ළමෙක් මේ පොඩි මොන්ටිසෝරියක් ඒ ඉස්කෝලේ තියෙනවා. 4 වෙනි තට්ටුවේ. මේ 3 වෙනි තට්ටුවේ.
හතරවෙනි තට්ටුවේ මගේ පාසල තියෙන්නේ. එතකොට මාත් එක්කම මේ පඩිපෙළේ ආපු දරුවා බැහැලා ගිහිල්ලා නේ. විදුලි සෝපානේ ආපු දරුවා බැහැලා ගිහිල්ලා චූටි ළමයා මොන්ටිසෝරි එයා දොරට අත තියන්න කලින් හොඳට අර ඉස්සරහා තියලා තියෙන මේ සැනිටයිසර් අරගෙන හොඳට අත් දෙක පිහදගත්තා. මං කල්පනා කරා අවුරුදු 2කමාරක් ඇති ළමයාට. ඒ ළමයාගේ ඒ තියෙන විනය ඒක මේ රටට කොච්චර ආලෝකයක් වෙයිද? මේ රටට කොච්චර ආලෝකයක් වෙයිද කියලා. ඒ වගේ પરම්පරාවක් නේ හැදෙන්නේ. රට පුරාම ඒකනේ දකින්න ලැබෙන දේ බහුතරයකගෙන සුළුතරයකගේ එහෙම නැති තැන් තියෙන පුරා. බහුතරේ එහෙමයි. ඉතින් අපේ රටවල් ගොඩ නැගෙනව නම් ගොඩ නැගෙන්න ඕන මේ රටවල් වල තියෙන විනය දිහා බලාගෙන. ලෞකික ජීවිතේට. ලෞකික දියුණුවට. හැබැයි ලෝකෝත්තර දියුණුවට මෙහි විනය එච්චර හොඳ මදි. නේද? මෙහි විනය ලෝකෝත්තර දියුණුවට නම් හොඳ විනයක් කියලා මම පිළිගන්නේ නැහැ. ලෞකික දියුණුවට මෙහි විනය හොඳයි. ලෝකෝත්තර දියුණුවට නම් භාග්‍යවතුන් වහන්සේගේ විනය තමයි. උන්වහන්සේ වදාළ දස අකුසලයෙන් වළකින්න ඕනේනේ. දස කුසලයෙහි යෙදෙන්න ඕන ඒක දරුවන්ට උගන්වන්න. ඔය ඇත්තොත් මෙහි දරුමල්ලෝ හදන අයත් ඉන්න නිසා මම යෝජනා කරනවා මේ රටෙන් ලෞකික විනය ළමයින්ට උගන්වන්න. ආධ්‍යාත්මික ලෝකෝත්තර ජීවිතයට සසරෙන් එතර වෙන ජීවිතයට අවශ්‍ය විනය නම් ජපානෙන් නෙමෙයි ගන්න තියෙන්නේ ඒක තේරවාදී බුදුදහමෙන්. එහි තියෙන මඟ පෙන්වීම අන් තැනක නැත. ඒක නම් මට කියන්න පුළුවන්. මොකද මෙහි නීති මිසක නිවන් මඟට අදාළ කරගත්තු නීති නෙවෙතිනේ අපේ පුද්ගලික කාරණයක්. ඒකයි මම ඔබට කිව්වේ අපිට තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයෙන් ඒ විනය දරුවන්ට උගන්වන්න ඕන. පුතේ මේක පව, මේක පින, මේක කුසලය, මේක අකුසලය, මේක යෙදෙන්න එපා, මේ දේ යෙදෙන්න උගන්න ගන්න ඕන. ඒව යුතුයකම්. ඒව වගකීම්. ඒකයි ප්‍රවේණිය රකින්නවා කියන්නේ. ගොඩක් අය ප්‍රවේණිය රකින්නවා කියලා කරන එකම වැඩේ තමයි තමන්ගේ කුලේ එකෙක් අල්ලලා විවාහ කොල්ල දෙන එකනේ. එච්චරයිනේ. වෙන ප්‍රවේණිය රකින්න කියලා කරන දෙයක් නැහැ. මොට්ටේ වගේ ළමයි හදනවානේ. බුද්ධිය නුවණ ගුණය දියුණු කරන්නේ නැහැ. ඊට අමතරව අපේ પરම්පරාවේ උන්ට කියලා පුළුවන් තරම් සල්ලි කන්දක් එක්කහු කරලා තියලා යන්න බලනවා මොන අපරාධේ හරි කොල්ලා. ඒක හොරකමෙන්ද හොඳින්ද නරකින්ද වැඩක් නැහනේ. ආයේ මොනවද ඉතින් නේද? හොරකම් කිරිල්ල ගැන නම් උපන් හපන්නු ඉන්නේ අපේ රටේ බව පෙන්වන්නේ නේ. දගමැති ගාව හිටපු ගෝලයෙකුත් නේ. කොටි 3කටද කොහෙද විදලානේ. ඉතින් හිතන්නකෝ නේද? ඉතින් හිතන්නකෝ අපි ඉන්න තැන. ඒ තත්ත්වයට අපි වැටෙන්න හොඳ නැහැ. අපේ ළමයි වටන්න හොඳ නැහැ. හොරකමනේ. හොරකම, බොරුව, වංචාව, දූෂිත බව සමාජගත කළොත් ඒක විපාක විඳින්න වෙනවා. ඒක විපාක විඳින්න වෙනවා. ඒක තමයි යථාර්ථයේ ජීවිතේ. අපි වපුරණේම අපිට නෙලන්න වෙනවා. අපි කාටවත් අඹ ඉඳලා රඹුටන් කඩන්න බෑ. අඹ ඉඳුවොත් අඹම තමයි. හැදුනොත් හැදෙන්නේ අඹම තමයි. බොල් වපුරලා හොඳ ඒවා නෙලන්න බෑ. බොල් වපුලොත් හැදෙන ගසුත් එමමයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං නේ. යම් බීජයක්ද වපුරන්නේ ඒ වමයි ඵලදාව විදියට එන්නේ. දරුවෝ හොඳට හදන්න. දරුවෝන්ගේ ඇතුළට ඇතුල් කරන ඒවා තමයි දවසක එළියට එන්නේ. ඇහැට පේන
කනට ඇහෙන දකින ඒ දේවල්මයි. ඒ නිසා ප්‍රවේණිය දියුණු කරනවා කියන්නේ පරම්පරාව දියුණු කරනවා කියන්නේ මෙන්න මේවයින් දරුවෙක් දියුණු කරන එකට. බුදුහාමුදුරුවෝ පරම්පරාව නැති කරපු උත්තමයෙක්. උන්වහන්සේට තිබුණේ බුදුවරුන්ගේ පරපුර විතරයිනේ. හැබැයි ඔය ඇත්තන්ට තියෙන නිසා ඒක යහපත්ව හදාගන්න තමයි මම මේ කියලා දෙන්නේ. බුදුහාමුදුරුවන්ට රහතන් වහන්සේලාට නෑ. ඔය ඇත්තන්ට තියෙනවානේ. ඒ මග යන පැවිද්දන්ට ඒ කාරණා තියෙන්න බෑ. පැවිද්දෝ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් පුළුවන් උපරිමය මේ භවය තුල දියුණු කරගන්න ඕනනේ. සියලු කෙලෙස් නැති නොවෙන්න පුළුවන්. මහරහතන් වහන්සේ කෙනෙකුගේ තත්වයට සාමාන්‍ය පැවිද්දෙක්පත් නොවෙන්න පුළුවන්. හැබැයි පුහුණු වෙන්න ඕනේ ඒකට. ඒකනේ පැවිද්දගේ වගකීම වෙන්නේ. හැබැයි ගිහියන්ගේ වගකීම වන්නේ මේවා අඳුනගෙන හරියට තමන්ගේ ජීවිතේ ගෙවන්න පටන් ගන්න. අන්තිම කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මට බන්ධන නැහැ. ඇත්තටම බන්ධනය කියන්නේ මොකක්ද? ඇත්තටම බන්ධනය කියන්නේ තණ්හාවනේ. අපිට දරුවෝ එක්ක වේවා, ගිහියෙකුට දරුවෙක් එක්ක වේවා, බිරිඳක් එක්ක වේවා, කා එක්ක හෝ තියෙන්නේ දේවල් එක්ක තිබුණත්, පුද්ගලයෝ එක්ක තිබුණත් බන්ධනය කියන්නේ අපේ මනසේ තියෙන තණ්හාව. බුදුහාමුදුරුවෝ සඳහන් කළා, දේශනා කරා මට බන්ධන නැහැ. ඒ කිව්වේ උන්වහන්සේ තණ්හාවෙන් සම්පූර්ණයෙන් නිදහස්. ඔය ඇත්තෝ අර යුතුයකම් සියල්ල ඉෂ්ට කරන ගමන් හරියට බුද්ධිමත්ව ප්‍රඥාවන්තව හැම වෙලාවෙම තේරුම් අරන් ඉන්න ඕන බන්ධනෙන් නම් නිදහස් වෙන්න ඕන කියන්නේ. හැමතිස්සෙම යුතුයකම් ඉෂ්ට කරා. යුතුයකම් ඉෂ්ට කරා. ඉන්න තැනට සාධාරණ වෙන්න. යුක්ති සහගත වෙන්න. හැබැයි තණ්හාව වැඩි කරගන්න දුක උරුම වෙන බව දැනගෙන. බලාපොරොත්තු වැඩි වෙන්න දුක උරුම වෙන බව දැනගෙන. එහෙනම් තෘෂ්ණාව කියන බන්ධනයෙන් මේ භවයේ අපිට සම්පූර්ණයෙන් නිදහස් වෙන්න බැරි වුණත් අපි අපේ මනසට අතුල් කරලා තියන්න ඕන දැඩි ලෙස මගේ විඳවිල්ල තියෙන්නේ මගේ තෘෂ්ණාව එක්කයි කියන එක. එතකොට අඩුම තරමින් මේ භවයේ ඒ තණ්හාව කියන බන්ධනය මුල් වෙලා වැරදි කරන එකක් ගන්න නැතුව ඉඳිනේ. අඩුම ඔය නීත්‍යානුකූල සීමාවේ, ධර්මානුකූල සීමාවේ හරි තණ්හාවේ ඉඳී අපි. තණ්හාවේ වියරුණාම මිනිස්සු නවතින තැන් මිනිසුන්ට තේරෙන්නේ නැහනේ. කැදලි එක වෙනුවට කැදලි 20 25 වෙනවා. නේ? කැදලි විමානයක්. එතෙන්ට වැටෙන්නේ තණ්හාව කියන බන්ධනේ වහලෙක් වුණාමනේ. වහලෙක් වුණා. තණ්හාව කියන බන්ධනේ වහලෙක් වුණාම අම්මට සලකන්න, තාත්තට සලකන්නව 7-5ක් වේදම් කරන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ගණන් හදනෝනේ. ගණන් හදනවා. මිනිස්සු මොන තරම් අගාරිනවද අම්මලයි තාත්තලයි දේවල් වලින්. අමාර පවුල් තියෙනවා. මම දන්න මේවා. ළමයි 3-4 දෙනා. හැබැයි අම්මට තාත්තට බලන්නේ එක්කෙනයි. තනි මිනිස්සයා බර අදිනවා. බලන්න. ඇයි අයියා ඉන්නේ කියලා කියනවා. ඇයි අක්කා ඉන්නේ? රට එහෙම ඉන්නවනම් තවත් ඉවරයි. ඔක්කොම බර කරගහන්න ඕනේ. එයාට තියෙන ජපන් සල්ලිනේ. එහෙමයි කියන්නේ. එහෙම තමයි ලෝකෙ. තණ්හාවේ වහලා වුණාම කොහෙට හරි බෝලේ පාස් කරනවානේ. අම්මට 7-5ක උදව්වක් නොකර ඉන්න, තාත්තට 7-5ක උදව්වක් නොකර ඉන්න, දරුවන්ට 7-5ක උදව්වක් නොකර ඉන්න, බිරිඳට කට්ට කෛරා ටිකකම් කරන්න, සැමියාට කට්ට කෛරා ටිකකම් කරන්න, වංචා කරන්න, රවට්ටන්න තණ්හාව කියන බන්ධනයේ නේ වහලෙක්කුණු මිනිස්සයා අර තුන් තැනටම වැරදි කරනවද නැත්? වැරදි කරනවා. සමහරු ඉන්නවනේ දරුවෙකුගේ අවශ්‍ය දෙයකට වියදම දෙන්නේ නැති. අල්ලි දිනනවා. මට්ට කුණ්ඩලි වගේ මිනිස්සු ඉන්නවනේ. මේ අදින්න පුබ්බක වගේ මිනිස්සු ඉන්නවා. තමන්ගේ දරුවා කොච්චර ප්‍රශ්න මැද්දේ හිටියත් සල්ලි තියනවා. නෑ කී කිය ඉන්නවනේ.
අතේ සතේ නෑ කියලා තමයි කටහැරියෝ කියන්නේ. බිස්නස් කොහේ බිස්නස් කියලා. එහෙමයි මිනිස්සු ගොඩක්. ගොඩක් මිනිස්සු එමේ පොඩ්ඩක් නෙමෙයි. ගොඩක් මිනිස්සු එමේ මේ ලෝකේ. ඒ මොකද? එයා ධනයේ වහලෙක්. ධනයේ වහලෙක් වුණාම මව්ටවත් පියාටවත් දරුවන්ටවත් බිරිඳටවත් සැමියාටවත් යාළුවෙකුටවත් කාටවත් නෑ. ඔය ඇත්තෝ සල්ලි හම්බ කරන අය. හැබැයි ඔය ඇත්තෝ සල්ලිවල කෑදර මිනිස්සු වුණා නම් අද මෙච්චර දුරක් ගෙවාගෙන පාරවල් වල හයිවේ වලට කුලි ගෙවාගෙන දවසක් කැප කරගෙන මේ පින්කම් කරන්න දෙන්නේ නෑනේ යාළුවා වෙනුවෙන්නේ. ඔය ඇත්තෝ සල්ලි හම්බ කරනවා. ඔය ඇත්තෝ තණ්හාව නැති අය නෙමෙයි. හැබැයි තණ්හාවේ වහල්ලු නෙවෙයි. මේ රටවල් වල මිනිස්සෙක් මරුණම් ඔක්කොම එක අහුවෙලා සල්ලි එකතු කරනවානේ. එකතු කරලා අවසන් කටයුතු කරනවා. දානමාන දෙනවනේ. කොච්චර උදව් කරනවද ප්‍රශ්නයක් වුණා? එහෙම ඉන්නවා. හැබැයි ඉතින් ඒ කණ්ඩායම හැමදාම කරන කණ්ඩායම තමයිනේ. මාළගයක් කියලා ආරංචි වුණාම ෆෝන් ඕෆ් කරගන්න උනුත් ඉන්නවා. මොකද කීයක් හරි දෙන්න වෙයි කියලා. යන්න වෙයි කියලානේ. උදව් කරන්න එහෙම අයත් ඉන්නවා. හැබැයි ඒ අතරේ යම් පිරිසක් ඉන්නවා හැමදාම නෑදෑයෝ විදියට අපිම නේද ඉන්නේ කියලා උදව් උපකාර කරනවා. ඔය ඇත්තෝ සතුටින් මේ ඉන්න කීප දෙනා විතරක් නෙවෙයි බොහෝ අය මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මයාගේ අපහවයේදී කම්පා වුණා විතරක් නෙවෙයි එතුමා වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් බොහෝමයක් ඉෂ්ට සිද්ධ කළා. අවසන් කටයුතු කළා සියලු දේවල් කරලා අද මේ විදියට උතුම් සද්ධර්ම දේශනාවකුත් පවත්වා ගත්තා. ඉතින් පැයකට අධික වෙලාවක් බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් දහම් සාකච්ඡාව ඔය ඇත්තන්ගේ ජීවිතයට ගොඩාක් ප්‍රයෝජන වෙන ධර්ම කාරණා සමාජයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන උතුම් කාරණා රාශියක් අපි සාකච්ඡා කරා කුටික සූත්‍රයනේ. කුටි උපමා කරගෙන කුටිය උපමා කරගෙන කැදැල්ල උපමා කරගෙන වදාළ දේශනාවේ. ඉතින් ඒ උතුම් ධර්ම දේශනාව අද සිද්ධ කරන්නට යෙදුනේ උතුම් අරමුණක් වෙනුවෙන් ඒ මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මයාට පින් දෙන්න රැස් කරගන්නට යෙදුණු සියලුම පින් කුසල් විමල් මහත්මයා අපේ තාරක මහත්මයා ආනන්ද මහත්මයා ඒ වගේම මේ කුමගය පළාත ඉඳලා ආපු දරුවෝ දෙන්න ඇතුළු මේ හැම දෙනාගේම යාළුවානේ හිතවන්තයා මිත්‍රයා නමින් මිය ගියපු මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මයාටත් විමල් මහත්මයා ඇතුළු ඔබ හැමගේ නමින් පුද්ගලිකව මිය ගියපු සියලුම ඥාතීන්ට මේ පින්වත් වේවා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබේ අපේ ඥාතීන් උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මයාණන් නිවනින් සැනසෙත්වා කියන සිත ඇති කරගෙන අපි දැන් ගාථාව සජ්ජායනා කරලම පින් අනුමෝදන් කරමු. ඉදං නෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං නෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං නෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියන් මේ පින් අත් කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විමල් මහත්මාණන් ඇතුළු මේ ආපු හැම දෙනාටම අද පින්කමේ දායකත්වය ගත්තේ විමල් මහත්මාණන්. ආදරණීය දුවා දරුවෝ ඉන්නවා ලංකාවේ බිරිඳ ජීවත් වෙනවා. ඒ සියලුම සුජීවත්ව සිටින බිරිඳට දුවා දරුවන්ට මව් දෙමව්පියෝ වෙත්නම් මේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ජපානයේ බොහෝම වේගෙන් කොරෝනා වසංගතය පැතිරෙමින් යනවා. මුළු ජපානයේ ජීවත් වෙන සියලුම ජනතාවට මෙරට ජාතීන්ට වගේම ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටත් ලෝකවාසීන්ටත් ලංකාවෙත් විශේෂයෙන්ම සියලුම දෙනා මේ වෙලාවේ නැවතත් වසංගතය වර්ධනය වීම නිසා බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. ඒ සියලු දෙනාටත් මේ වසංගත තත්වයෙන් නිදහස් වෙන්න දෙවියන්ගේ උපකාර ලැබේවා. කරදර නොවේවා බාධක නොවේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ සියලු දෙනාට මේ වගේම මේ වගේ සේනාසනයක් ඇති කරන්ට නායකත්වයේ දීපු මේ සේනාසනයේත් පුජි සුගත සේනාසනයේත් ඒ වගේම කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයේත්
ආධිපත්‍ය හොබවන අපේ පූජනීය සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේට එවැගේම මේ සේනාසනයේ සේනාසනාධිකාරී අපේ සහෝදර සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් ඔබ හැම දෙනාටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනයේ ලැබේවා සියලුම දෙවියෝද නිවන් අවබෝධ කරත්වා සාදු සාදු සාදු. අවසාන වශයෙන් විශේෂයෙන්ම මහින්ද ශ්‍රීලා ලබේ වික්‍රම මහත්මාණන්ට ඇතුළු මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටත් මේ උතුම් පිනේ ආනිසංස බලයෙන් උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් ශ්‍රී සද්ධර්මය මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.